ආයිබෝන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් වැඩිපුරම ඇදී යන්නේ කුමන තරඟාවලියටද කියලා ඇහුවොත් ඊට උත්තරය තමයි පාසල් රග්බි තරඟාවලිය. ඉතින් පැවති කොවිඩ් අවදානම් තත්ත්වයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාව ඒ වගේම ඊට අදාළ දියුණුවට අදාළ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා කතා කරන්න අදාළ බලධාරීන් දෙදෙනෙක් අපි සම්බන්ධ කරගත්තා. මොකද අපි දන්නවා ඔබට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඩයලොග් ස්කූල්ස් රග්බි තරඟාවලිය කොහොමද පැවැත්වෙන්නේ? එය පැවැත්ව වෙනවද? අනාගතය මොන වගේද කියන එක ගැන. ඉතින් ඊට අදාළ වගකිව යුත්තන් බලධාරීන් දෙදෙනෙක් එක්ක අපි කතා කරන්න සූදානම් අද දවසේදී. අද අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමේ සභාපති බී අබේරත්න මහත්මයා. ඒ වගේම ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමේ ලේකම් නිරෝධ විජේරාම මැතිතුමන්. ආයිබෝන් ඔබ දෙදෙනාටම. ආයිබෝන්. ඉතින් අපි කතා කරමු රග්බි ක්‍රීඩාව ගැන. ඊට කලින් අපි කතා කරන්න සූදානම් පාසල් රග්බි සංගමේ ආරම්භය ඒ වගේම එහි කාර්යභාරය ගැන. මම හිතන්නේ අබේරත්න මහත්මයාට පුළුවන් අපිට අදහසක් ලබා දෙන්න. පාසල් රග්බි සංගමය කොහොමද ආරම්භ වෙන්නේ? එහි කාර්යභාරය මොන වගේද? ඔව්. පාසල් රග්බි ක්‍රීඩාව මම හිතන්නේ ඊටාම දිගු ඉතිහාසයක් සහිත ක්‍රීඩාවක්. මහනුවර කිංසුට් විද්‍යාලයෙන් ඒ වගේම තවත් පාසල් ගණනාවකින් ආරම්භ වෙලා පාසල් අතර ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වෙගෙන එනකොට ඉන්පස්සේ පාසල් ක්‍රීඩාවන් ගණනාවක් පාසල් ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉතාමත් හොඳින් සංවිධානය වෙලා කටයුතු කරනකොට රග්බි ක්‍රීඩාවත් ඒ අතරට එක් වෙලා 1992 වසරේ එවකට අධ්‍යයන අමාත්‍යාංශයේ හිටපු ක්‍රීඩා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයවීර මහතාගේ කාලේ පාසල් සංගමයක් විදියට රග්බි ක්‍රීඩාව ක්‍රීඩා කරන පාසල් සමූහයක් එකතු කරගෙන පාසල් සංගමයක් මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ 1992. ඉතෙක් පටන් මේ වන විට මම හිතන්නේ ඊටම සුළු යම් ආකාරයක ස්වල්ප පාසල් ප්‍රමාණයක් සහභාගී වුණත් මුලදී දැන් මේ වන විට පාසල් 300කට ආසන්න ප්‍රමාණයක සහභාගීත්වයෙන් ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් විදිහට රග්බි ක්‍රීඩාව දැන් පාසල් ගත වෙලා තියෙනවා. ඉතින් අධ්‍යයන අමාත්‍යාංශයේ ක්‍රීඩා 36ක් පමණ තිබෙනවා. ඒ අතර විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගී වෙන පාසල් වල දරුවන්ගේ බොහොමත්ම ආකර්ෂණයට ලක් වූ ක්‍රීඩාවක් විදිහට පුහුණුකරුවන්, ඒ වගේම විදුහල්පතිවරුන්, භාරාචාර්යවරුන්, ක්‍රීඩා පරිපාලකවරුන්, ඒ වගේම පාසල් රග්බි ශාස්ත්‍රයේ විශාල පිරිසක් සම්බන්ධ වෙන ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් විදිහට විනිසුරුවරුන්, ඒ වගේම ජාතික සංගමය, ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඔලිම්පික් ක්‍රීඩා කමිටුව මේ ආදී බොහෝ දෙනා සම්බන්ධ වෙන ක්‍රීඩාවක් විදිහට අද ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පාසල් ශාස්ත්‍රයේ මේ රග්බි ක්‍රීඩාව සෙල්ලම් කරනවා. ඔව්, ඉතාමත් ජනප්‍රිය අංගයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දිනපොතේ තියෙන ජනප්‍රියම තරඟාවලියක් තමයි පාසල් රග්බි තරඟාවලිය. ඉතින් නිරෝධ මැතිතුමා පහුගිය අවුරුදු දෙකේදී අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා තරඟාවලිය පවත්ව ගන්න බැරුව. සාමාන්‍යයෙන් ඩයලොග් ස්කූල්ස් රග්බි තරඟාවලිය අපි හැම වසරකම පවත්වනවා. ඉතින් ක්‍රීඩකයන් බිහි වෙනවා, වුන් ජාත්‍යන්තරයට යනවා. නමුත් පහුගිය වසර දෙකේදී ක්‍රීඩකයන්ටත් අදාළ බලධාරීන්ටත් යම්කිසි ගැටලුවක් තිබුණා මේ කොවිඩ් අවදානම් තත්ත්වය නිසා. කොහොමද එහි තත්ත්වය? කොහොමද ඒ පාලනය කර ගැනීමට දැන් පුළුවන් වෙලා තියෙනවද? කොහොමද අනාගතය? ඔව්, මෙතෙන්දී මතක් කරන්න ඕන 2020 අපි දන්නවා මේ කොවිඩ් වසංගතයේ ලෝක පුරා ආරම්භයත් සමගම පාසල් රග්බි ක්‍රීඩාවට විශාල අභියෝගයකට ලක් වුණා. අපි 2020 වර්ෂයේ තරඟාවලිය ආරම්භ කළා. තරඟාවලියේ ඒ තරඟ 32ක් පවත්වන අවස්ථාවේ තමයි මේ අභියෝගයට මුහුණ දුන්නේ. එතෙන්දී අපිට මේ පාසල් තරඟාවලිය අවසනාවකට අත්හිටුවන්න සිද්ධ වුණා. එතෙන් පටන් අපි නිරන්තර අවධානයෙන් සිටියා දරුවන්ට මේ ක්‍රීඩාව නැවත ලබා දෙන්නේ කොයි අවස්ථාවේදී කියන එක. මොකද පාසල් සංගමයක් වශයෙන් අපි මේ දරුවන්ට වෙන පාඩුව එහෙම නැත්නම් ඒ අවාසිය මගහරවල ඒ දරුවන් පාසල් රග්බි ක්‍රීඩාවට නැවත සම්බන්ධ කරගන්න අවස්ථාව කවදද ලබා ගන්න කියන අවදීන් අපි සිටියා. එවැනි අවස්ථාවක අපි විටින් විට ඒ පිළිබඳව විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අදාළ අමාත්‍යාංශවල විමසීම් කරමින් මේ තරඟාවලිය ආරම්භය ඉක්මනින්ම ආරම්භ කරන අවස්ථාවක ඉන්න අවස්ථාවක තමයි 2021 වර්ෂයේ ගිය වර්ෂයේ අපි සත්සමාජික රග්බි තරඟාවලියක් අපිට සංවිධානය කරලා ඒ දරුවන්ට ඒ ක්‍රීඩාවට සම්බන්ධ කරගෙන අවස්ථාව ලබා ගැනීම හැකියාව ලැබුණා.
අපි සංගමයක් විදිහට අපි බලාපොරොත්තු වුණා මේ කොවිඩ් වසංගතය තුල දරුවන් කොහොමද ආරක්ෂා සහිතව මේ ක්‍රීඩාවට සම්බන්ධ කරගන්නේ ඔවුන්ට මේ අත්දැකීම ලබා දෙන්නේ කෙසේද කියන එක ඒ අනුව අපි විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලබා දුන් සෞඛ්‍ය නිර්දේශ කොන්දේසි සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලබා දුන් නිර්දේශ සහ කොන්දේසි යටතේ සාර්ථක තරඟාවලියක් අපිට අවසන් කරන්න ලැබුණා. දරුවන්ටත් විශේෂයෙන් විශාල අත්දැකීමක් ලබා ගන්න හැකියාව ලැබුණා. සංගමයක් වශයෙන් කොවිඩ් උවදුර පහව යන්න පෙර විශේෂයෙන් එහි නව ප්‍රභේද ලොව පුරා සහ රට පුරා අපේ රට පුරා පැතිරෙන අවස්ථාවක් ඒ අභියෝගය ජය ගනිමින් දරුවන්ට සත්සාමාජික රබ්බි තරඟවලට සම්බන්ධ කළ විශේෂයෙන් වර්ෂයේ අවසාන වට ක්‍රීඩා කරන දරුවන්ට මේ අවස්ථාව ලබා දෙන්න හැකියාව ලැබීම පිළිබඳව පාසල් සංගමයක් විදිහට අපි විශාල සතුටට පත්වන කරුණක් වුණා. පාසල් සංගමයක් හැටියට ඔවුන්ට ලැබෙන ප්‍රධානම කාර්යභාරය තමයි පාසල් රග්බි ඉදිරියට ගෙන යාම. ඊට අදාළ අභිවෘද්ධියට අදාළ කරුණු ඉදිරියට රැගෙන යාම. ඉතින් ඔබතුමා සඳහන් කරා සත්සාමාජික රග්බි තරඟාවලිය ගැන ඩයලොග් ස්කූල් 7ස්. ඉතින් මේ තරඟාවලිය පළාත් පහකදී තරඟාවලිය 6ක් හැටියට තමයි පැවැත්වුනේ. ඒ තරඟාවලිය ගැන එහි අපි පසුවිපරම ගැන කතා කළොත් අපි මතක් කරන්න ඕන 2021 වර්ෂයේ අපි යම් අවස්ථාවක සැප්තැම්බර් මාසෙත් මේ තරඟාවලිය ආරම්භ කරන්න අපි සූදානමක් වුණා. අවසනාවට රට පුරා නැවත කොවිඩ් වසංගතය උස්සන්න වීමත් එක්ක නැවත අපිට ඒක නවතා දැමීම සිදු වුණා. හැබැයි අපි ඒ උත්සාහයෙන් නතර කරගත්තේ නැහැ. අපි හැම විටම බැලුවේ මොන අවස්ථාවේද මේ ක්‍රීඩාව දරුවන්ට ලබා දෙන්නේ අවස්ථාවක මේ කියන්නේ අවධානය යොමු කරමින් ඒ අනුව දෙසැම්බර් මාසයේ අපි දෙසැම්බර් 18 වන දින බස්නාහිර පළාතේ තරඟාවලි දෙකකින් ආරම්භ කරා. මොකද බස්නාහිර පළාතේ තමයි වැඩිම රග්බි ක්‍රීඩා කරන දරුවන් ඉන්නේ. ඒක අපි සිග්මන් 1 සිග්මන් A වශයෙන් සිග්මන් B වශයෙන් තරඟාවලි දෙකක් සංවිධානය කරා. අනතුරු අපි මධ්‍යම පළාතට ගිහිල්ලා ඒ දරුවන්ට තරඟාවලියක් ලබා දුන්නා. ඉන් අනතුරුව වයිඹ පළාතට, සබරගමුව පළාතට, දකුණු පළාතට මේ ආදී වශයෙන් තරඟාවලිය අපි 6ක් සංවිධානය කරා. ඉතා කෙටි කාලයක් තුල දෙසැම්බර් 18 පටන් ගත්තාම දෙසැම්බර් 31 වෙනකොට මේ තරඟාවලි 6 ඉක්මනින්ම අවසන් කරා. අපි කෙටි කාලයක් තුල මෙවැනි තරඟාවලි 6ක් කරපු ප්‍රථම අවස්ථාව ඉක්මනින්ම සංවිධානය කළ විශේෂයෙන් මතක් කරන්න ඕන අනුග්‍රහක ආයතනයේ ඩයලොග් ආසියාටා සමාගම අපිට ලබා දුන්නේ සහයෝගය නොතිබෙන්නේ මේ තරඟාවලිය පවත්වීමට හැකියාව නොලැබෙන්නේ තිබුණා. ඔවුන්ගේ මූල්‍යමය අනුග්‍රහකත්වය දායකත්වය ප්‍රයෝජනගෙන අපිට දරුවන්ට මේ අවස්ථාව ලබා දෙමින් සාර්ථක තරඟාවලියක් පවත්වන්න විශේෂයෙන් පළාත් මට්ටමට ගිහිලා දරුවන් රැඳී සිටින ප්‍රදේශවලට ගිහිලා අපි වෙනදා කොළඹ ප්‍රදේශයට මේ දරුවන්ට තරඟාවල සම්බන්ධ වෙන අවස්ථා තිබුණත් මේ වසංගත තත්ත්වය මත අපි දරුවන් සිටින ප්‍රදේශවලට ගිහිලා පළාත් මට්ටමේ මේ තරඟාවලිය සාර්ථක අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. ඔව් ඔබ සඳහන් කරා තරඟාවලිය පැවැත්වීම ගැන ඔබ රග්බි ප්‍රේක්ෂකෙක් නම් ඔබ නරඹන්නත් ඇති thepapare.com වෙබ් අඩවිය ඔස්සේ මේ තරඟාවලිය. ඉතින් එයත් ඔබට මතක් කරන ගමන්ම අබේරත්න මැතිතුමනි ගොඩක් දෙනාට පාසල් රග්බි කිව්වම මතක් වෙන්නේ 19න් 15 තරඟාවලිය. නමුත් ඊට වැඩිය ලොකු පරාසයක මේ තරඟාවලිය පැවැත්වෙන ඔබ රග්බි දියුණුව වෙනුවෙන් ඊට වඩා ලොකු පරාසයක කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කුඩා දරුවන්ට අපි හිතුවොත් අවුරුදු 14න් 15 16න් 15 14න් 15 වගේ වයස් කාණ්ඩවල අලුත් ක්‍රීඩකයන් හොයාගන්න අලුත් දරුවන් හොයාගන්න මොන වගේ වැඩපිළිවෙලක්ද මේ වෙනකොට තියෙන්නේ? ඔය අපි ඇත්තම අපේ ලේකම්තුමා මතක් කරා වගේ පහුගිය ඒ කොවිඩ් වසංගත කාලය තුල විශේෂයෙන්ම හයි රිස්ක් ක්‍රීඩාවක් විදියට අපි මුහුණට මුහුණලා ගැටෙන ක්‍රීඩාවක් විදියට මේ තරඟාවලිය පවත්වන්නේ කෙසේද කියන ප්‍රශ්නයේදී ඒ කෙසේ නමුත් අපිට හැකියාව ලැබුණා ඒ තරඟාවලිය අත් වශයෙන්ම පළාත් බදු පවත්වලා මේ ක්‍රීඩාව යාවත් කාලීන කරන්න. එතනදී මා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ඊට කලින් මේ තරඟාවලිය පැවැත්වීමට කලින් අපි අපේ ක්‍රීඩකයන් පුහුණුකරුවන් ඒ වගේම පාසල් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා මේ පවතින වසංගත තත්ත්වය තුළ වුණත් අපි ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට මේ දරුවන් පුහුණුකරුවන් භාරාචාර්යවරුන් සම්බන්ධ කරගෙන ඒ වගේම අධ්‍යයන අමාත්‍යාංශය සහ විශේෂඥ දැනුම තිබෙන ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන අපි වැඩමුළු ගණනාවක් කරා. මේ වැඩමුළු පවත්වනකොටත් මම හිතන්නේ නිවෙස් වල සිටින දෙමාපියන් ඒ වගේ වැඩිහිටියන් මේවා දැකලා බොහොම
ආකර්ෂණයක් ඇති කරගෙන තිබුණා මේ ක්‍රීඩාව පිළිබඳව. අපිට ඒක නිරායසයෙන් දැනුණා කතා බහ කිරීමේදී. ඉන්පස්සේ අපිට අදහසක් ආව ඇත්තම දැන් මේ කුඩා ළමයින් අපි සංදර්ශන මට්ටමින් එහෙම නැත්නම් කානිවල් මට්ටමින් අපි වාත් වුණා කුඩා දරුවන්ට ක්‍රීඩාව. නමුත් මේ ඔන්ලයින් ක්‍රමයට යනකොටත් ගෙවල් දොරවල් මේවා ගැන කතා බහ වෙනකොට ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශවල පවා මේ හඬ ගිහිල්ලා නිවෙස්වල පතිත වුණා කියන එක අපිට දැනුණා. ඊපස්සේ අපි කතා බහ කරලා අපේ අවබෝධයක් ලබා ගත්තා මේ ඈත පිටිසර හැකියාව තිබෙන දක්ෂතාවය තියෙන දරුවන්ටත් මේ ක්‍රීඩාව හඳුන්වා දිය යුතුයි. විශාල වශයෙන් අපි ක්‍රීඩාව එහෙම නැත්නම් මේ තරගාවලියට සම්බන්ධ වෙන පාසල් හැර ඊට එහා ගිය අලුතෙන්ම නවකීන් බදවා ගන්න පුළුවන් ක්‍රීඩාවක් විදිහට අපි මේ තරගාවලිය ව්‍යාප්ත කළ යුතුයි කියන අදහස ඉඳගෙන අපි පසුගිය මේ පෙබරවාරි මාසයේ පැවැත්වුවා තරගාවලි පළාත් තුනක් සම්බන්ධ කරන සබරගමුව ඒ වගේම දකුණු පළාත සහ බස්නාහිර පළාත ඒ තරගාවලියට වයස අවුරුදු 14න් පහළ අලුත්ම පාසල් මෙතෙක් ක්‍රීඩාවට සම්බන්ධ නොවූ පාසල්වල දරුවන්ට අවස්ථාව දීම සඳහා තමයි මේ තරගාවලිය පැවැත්වුවේ. මම හිතන්නේ මේ තරගාවලිය පැවැත්වීමත් සමගම විශාල උනන්දුවක් ප්‍රේක්ෂකයන්ගේ ඒ වගේම දෙමාපියන්ගේ විදුහල්පතිවරුන්ගේ ගුරුබෞතුන්ගේ සහ ක්‍රීඩාවට ලැබී ප්‍රජාවගේ විශාල අවධියක් ඒ හරහා ඇති වුණා කියලා අපිට තේරුණා. මොකද නරඹන්න ආපු පිරිස දිහා බැලුවම මේ වටපිටාව පිරිස දිහා බැලුවම ලොකු අවධියක් ඇති වෙලා ආකර්ෂණයක් මේ ක්‍රීඩාවට තවදුරටත් ලැබුණා. ඉතින් අපි ඒ ගැන සතුටු වෙනවා. ඊළඟ කොටස විදිහට අපි ඌව පළාත, මධ්‍යම පළාත සහ වයම පළාතේ තරගාවලි මාර්තු මාසේ 12 වෙනිදා පැවැත්වීමට දැන් කටයුතු සංවිධානය කරලා ඒකටත් විශාල ඉල්ලුමක් මේ වෙනකොට තියෙනවා. ඉතින් අපිට අත් වශයෙන්ම අවශ්‍ය වෙන්නේ අර සමබර දරුවෙක් අධ්‍යාපනයෙන් බිහි කිරීම තුළ ක්‍රීඩාවට විශාල වගකීමක් තිබෙනවා. මේ දරුවන්ගේ කායික සංවර්ධනයට. ඒ කියන්නේ මානසික සංවර්ධනය පවතින්නේ කායික සංවර්ධනය මත. ඒ නිසා අපි කායික සංවර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් රග ක්‍රීඩාව හරහා දරුවන්ට ලැබෙනවා. ඉතින් අධ්‍යයන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශය මේ සියලුම දෙනා සම්බන්ධ කරගෙන මෙතෙන්දී විශේෂයෙන් නැවතත් මතක් කරන්න ඩයලොග් ආයතනය මේ කාර්යයට ඉතාමත්ම ඉහළින් දායකත්වය ලබා දීලා මේ ඈත පිටිසර දරුවන්ට මේ ක්‍රීඩාවේ එළිය ආලෝකය ලබා දීම සඳහා විශාල දායකත්වය ලබා දුන්නා. අපිට ඒක ලොකු ශක්තියක් වුණා. ඉතින් අපි ඉදිරියටත් ඩයලොග් ආයතන සමග සම්බන්ධ වෙමින් මේ තරගාවලි පවත්වමින් විශාල පිරිසකට මේ ක්‍රීඩාවට දායක වෙන්න අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වෙනවා. නිරෝධ විජයරාම මෙතුමන් සඳහන් කරපු ස්කූල්ස් ඩිවලොප්මන්ට් තරගාවලිය අවුරුදු 14න් පහළ තරගාවලිය පළමු කොටස අවසන් වුණා රුවන්වැල්ලේදී. ඒ තරගාවලිය ගැන අපි ටිකක් කතා කළොත් දෙවනි අදියර පැවැත්වීමට නියමිතව තියෙනවා. ඒ වගේම ඉදිරි අනාගතය ගැන කතා කළොත් එම තරගාවලිය. මෙතෙන්දී පැහැදිලිව කියන්න ඕන පාසල්වල විදුහල්පතිවරුන් භාර ආචාර්යවරුන් පුහුණුකරුවන් දිගින් දිගටම කාලයක් පුරාවට අපෙන් ඉල්ලීම් කරලා තිබුණා යම් අවස්ථාවක් ලබා දෙන්නේ කියලා ඒ පාසල්වල දරුවන්ට මේ ක්‍රීඩාවට සම්බන්ධ කරන්න. අපි දන්නවා සමහර තරගාවලි වලට අපිට කාලානුරූපව සංඛ්‍යාව සීමා කරන්න අවස්ථා තුන පහුගිය කාලේ පුරාම අපි නැවත ඒ ගැන අවධානය යොමු කළා. අපේ පාසල් සංගමේ විධායක සභාව තීරණයක් ගත්තා මේ අවුරුද්දේ අවුරුදු 14න් පහළ සංවර්ධන තරගාවලියක් පවත්වන්න. එතෙන්දී අපි වැඩි අවධානය යොමු කරපු කරුණක් උනේ පාසල් රග්බි ක්‍රීඩාවට අලුතෙන්ම පාසල් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක්. ඒ අනුව අපි පෙබරවාරි මාසේ 20 රුවන්වැල්ල ක්‍රීඩා පිටියේ පැවැත්වෙච්ච තරගාවලියට එතෙන්දී බස්නාහිර දකුණ සහ සබරගමු පළාත්වල අලුතෙන් පාසල් රග්බි ක්‍රීඩාවත් ආරම්භ කරපු පාසල් වලට ඒ අවස්ථාව ලබා දුන්නේ. ඒ තරගාවලිය සාර්ථකව අවසන් කරන්න ලැබුණා. විශේෂයෙන් ඒ දරුවන්ට ලැබිච්ච අවස්ථාව ඒ වගේම මෙහි දෙවෙනි පියවර වශයෙන් තමයි අපි මාර්තු මාසයේ 12 වෙනිදා මහනුවර ප්‍රදේශයේ පැවැත්වුණු තරගාවලිය. එතෙන්දිත් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තිනවා මේ වෙනකොටත්. ඒ තරගාවලිය සාර්ථකව අවසන් කිරීම බලාපොරොත්තු වෙනවා. අපි මතක් කරන්න ඕන පාසල් රග්බි පාපන් සංගමයේ අපේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මෙවැනි තරගාවලියක් සංවිධානය කරේ. ඒ සඳහාද ඩයලොග් ආයතනය අපිට සහයෝගය ලබා දීලා තිබෙනවා. ඒ දරුවන්ට ක්‍රීඩාවේ ආරම්භයත් එක්කම අපි ඉදිරියේදී ඒ දරුවන් තව තවත් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කරමින් මේ ක්‍රීඩාවට සම්බන්ධ කරමින් රට පුරා මේ ක්‍රීඩාව සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දී මතක් කරන්න ඕනේ මේ පාසල් වලින් ලබා දෙන සහයෝගය ඒ වගේම ඒ දරුවන්ට ක්‍රීඩා උපකරණ ලබා දෙමින් ඒ දරුවන් ඉදිරියට ගෙනෙන්න විශේෂයෙන් මධ්‍යම පළාතේ පැවැත්වෙන තරගාවලිය අපි මතක් කරන්න ඕන. එතෙන්දී වයඹ පළාතත් ඌව පළාතත්
එතෙන්දී ඌව පළාතත් වයම් පළාතත් සම්බන්ධ වෙනවා. ඒ තරඟාවලියට විශේෂයෙන් දුර බැහැර ප්‍රදේශවල දරුවන් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා අපි ඉදිරියේදී ඒ තරඟාවලිය සාර්ථක අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව් ඊටම වැදගත් ශ්‍රී ලංකාවේ 19න් 15 මට්ටමට ක්‍රීඩක වෙන්න නම් මේ 14න් 15 16න් 15 මට්ටමින් හොඳ ක්‍රීඩකයන් සොයාගත යුතුයි. ශ්‍රී ලංකාව පුරාම සිටින ක්‍රීඩකයන්ට ඒ අවස්ථාවන් ලබා දිය යුතුයි. ඉතින් ඒ තමයි මේ පාසල් රග්බි සංගමය විසින් සිදු කරමින් ඉන්නේ. ඔබ රග්බි ප්‍රේක්ෂකෙක් නම් ඔබ පුන පුනා බලා සිටි ප්‍රශ්නය මේක වෙන්න පුළුවන්. 19න් 15 රග්බි තරඟාවලිය පැවැත්වෙනවද? කොහොමද එය පැවැත්වෙන්නේ? කොහොමද එහි වත්මන් තත්ත්වය සංවිධාන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ. පහුගිය වසර දෙක පුරාවටම මේ තරඟාවලිය පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මම හිතන්නේ පාසල් රග්බි සංගමය මේ වෙනකොට ඩයලොග් ආයතනයත් එක්ක එකතු වෙලා මෙය සංවිධානය කරමින් ඉන්නවා. ඒ ගැනයි මම අහන්න සූදානම් වෙන්නේ. අබේරත්න මැතිතුමනි කොහොමද වර්තමානයේදී මේ සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ? අපිට සුභාරංචියක් දෙන්න පුළුවන්ද අපි ප්‍රේක්ෂකයන්ට? ඔය ඇත්තම අපි පහුගිය මේ වසංගත තත්ත්වය නිසා විවිධ අවස්ථාවල උත්සාහ ගත්තා මේ තරඟාවලි පැවැත්වීමට, විශේෂයෙන්ම 19න් 15 රග්බි තරඟාවලි පැවැත්වීමට, ඒ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට. ඒක යම් ආකාරයක අපි සාධාරණයක් ඉෂ්ට කරා පසුගිය දෙසැම්බර් මාසයේ. නමුත් ඉදිරියේදී අපි වාර්ෂිකව පවත්වන තරඟාවලිය මේ වන විට අපි සැලසුම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අප සාමාන්‍ය පෙළ විභාගයේ දැන් මේ වෙනකොට අප උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා. ඊට පස්සේ අප සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙනවා. මේ විභාග පැවැත්වෙන අතරතුර අපි ඒ කටයුතු සංවිධානය පිළිබඳව ප්‍රජාව දැනුවත් කරනවා. අපි රග්බි පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව මේ වෙන විට ඒ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් කරන් තිබෙනවා. කොහොමද මේ තරඟාවලිය පවත්වන්නේ දිනවකවානු ආදී පිළිබඳව. ඉතින් ඒක ඔබට සුභාරංචියක් වෙයි. අපි ඉදිරියේදී කටයුතු ඒ පැහැදිලි කිරීම මම හිතන්නේ ලේකම්තුමා ඔබට ඒ දිනවකවානු ආදී පිළිබඳව විස්තර කරන්න ඇති. විජරාම මහත්මයා ඔව් මෙතනදී පැහැදිලි කරන්න ඕන අපි කියන්න ඕන කරුණක් තමයි පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රධානතම තරඟාවලිය තමයි මේ ලීග් තරඟාවලිය. 19න් 15 ක්‍රීඩකයන් සම්බන්ධ වන මෙතන තමයි අපි ගොඩක්ලාට මේ දරුවන්ගේ දක්ෂතා හඳුනාගන්නේ. ඒ දරුවෝ ලීග් තරඟවලට අවසන් වුණු සමයේ අපි නොකවුට් තරඟාවලියට සම්බන්ධ කරගන්න ඕන. ඒ කියන්නේ පරිදි පිළිමුණුන් පිටලා මේ රග්බි තරඟාවලිය. එතකොට මේ 19න් 15 දරුවෝ තමයි අපි දැනගත යුතු කරුණ වන්නේ මේ පාසලෙන් අවසානවට ගිනිනු ලබලා පාසල හැර යන දරුවන් ඉන්නේ මේ 19න් 15 වයස සීමාවේ දරුවන්. අපේ දරුවන්ට විශේෂ අවධානය යොමු කරමින් තරඟාවලි 5ක් සම්බන්ධ කරලා තියෙනවා. ලීග් තරඟාවලිය, ඒ වගේම නොකවුට් තරඟාවලිය, ඊළඟ සත්සමාජික තරඟාවලි 2ක් සහ බාලිකාවන් සඳහා තරඟාවලියක් වශයෙන් තරඟාවලි 5ක් අපි සැලසුම් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන ලීග් තරඟාවලිය මේ වර්ෂයේ අපි අනිවාර්යයෙන්ම පවත්වන්න සැලසුම් සකස් කරලා තියෙනවා. එය දීර්ඝ කාලයක් පුරාවට තරඟාවලිය පවත්වන්න නෙමෙයි, කෙටි කාලයක් ලබා දීලා තරඟ 5කට සම්බන්ධ වෙලා අවස්ථාව ලබා දීලා ඒ කණ්ඩායම් වල දක්ෂතාවය ලබාගෙන ඒ දක්වන දක්ෂතා මත නොකවුට් තරඟාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා ලීග් තරඟාවලියට දරුවන් සම්බන්ධ වීමේදී අපි අවධානය යොමු කරා. සභාපතිතුමා කිව්ව ආකාරයට එම දරුවන්ට රජයේ විභාග පැවැත්වෙන දින ගැන අවධානය යොමු කළා. ඒ දින බාධාවක් නොවන විදියට විශේෂයෙන් ජුනි මාසයේ මේ තරඟාවලිය ආරම්භ කරන්න අපි සති 5ක් පුරාවට මේ තරඟාවලිය පවත්වලා අවසන් කළා. ඉන් අනතුරුව නොකවුට් තරඟාවලියට ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. ඔබේ අදහස් දැක්වීම ඇතුලේ අහන්න ලැබුණා බාලිකා තරඟාවලියක් ගැන. 2022 වර්ෂයේදී මෙහෙම තරඟාවලියක් පැවැත්වුණා කියලා දැන ගැනීමත් සතුටක්. මොකද රග්බි කියන ක්‍රීඩාව බාලිකාවන්ටත් බාලකයන්ටත් එක ලෙස දස්කම් දක්වන්න පුළුවන් ක්‍රීඩාවක්. ඉතින් ඒ ගැනත් මට විජරාම මහත්මයා ඔබෙන් අහන්න හිතෙනවා. බාලිකා තරඟාවලිය ගැන මොනවාද මේ ගැන අපිට කතා කරන්න පුළුවන් දේවල්? ඔව් අපි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන පාසල් දරුවන්ට අපි වයස සීමා මෙතෙන්දී 12න් 15, 14න් 15, 16න් 15, 18න් 15 සහ 19න් 15 වශයෙන් වයස සීමා අපි අවස්ථාවන් දීලා තිනවා. මෙතෙන්දී මේ හැම වයස සීමාවකම බාලිකාවන්ගේ තරඟාවලි පැවැත්වෙනවා. එතකොට මේ දරුවන්ට අපි අවස්ථාව ලබා දීලා තිනවා තරඟාවලි 5ක් බාලිකාවන්ට මේ වර්ෂය පුරා සම්බන්ධ වන්න. අපි විශේෂයෙන් ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ බාලිකා තරඟ මේ විදිහට සැලසුම් කළා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ එම බාලිකාවන්ගේ දක්ෂතා දියුණු කරගෙන ජාතික කණ්ඩායමට මේ දරුවන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් අපි ඒ සඳහා සැලසුම් සකස් කරලා තිනවා. මෙවැනි තරඟ තුලින්
අපි ක්‍රීඩිකාවට හඳුනාගෙන ජාතික තලයට සහ ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සැලසුම අපි සූදානම් කරලා තිනවා මේ වෙනකොටත් 12න් 15 වශයෙන් ගත්තාම 12න් 15 බාලිකා තරගයක් තියෙනවා. ඒ වගේම 14න් 15 බාලිකාවන් සඳහා තරගාවලියක් තියෙනවා. 16න් 15 තරගාවලියක්, 18න් 15 තරගාවලියක් සහ 19න් 15 ආදී වශයෙන් තරගාවලි 5ක් අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. ඔව් ඉතාමත් සුබ පුවත් නැවුම් පුවත් ඔබට ලබා ගන්න හැකියාව ලැබුණා මෙතුමන් දෙදෙනාගෙන්. අවසන් වශයෙන් අබේරත්න මැතිතුමනි සභාපතිවරයා හැටියට ඔබ සෑහෙන අභියෝග රසක් පහු කරන්න සිදු වෙච්ච අවුරුදු කිහිපයක්. අවසන් වශයෙන් කාටද අපි ස්තුතිවන්ත විය යුත්තේ? ඔබ මේ අභියෝග ජය ගනිමින් ඉන්නවා. ඒ සඳහා අපි ඔබට ගොඩක් දෙනා උදව් කරන්න ඇති. ඔව්. ඇත්තෙම මේ පසුගිය කාලවකවානු අපි නොසිතූ විදියට මේ තරගාවලියත් එක්ක මෙහෙම නැත්නම් මේ ක්‍රීඩාවත් එක්ක අපිට ආපස්සට යන්න සිද්ධ වුණා. නමුත් ඒ අඩුපාඩු මකාලමින් අපි උනන්දු වෙන උපරිම වශයෙන් පිරිමසා ගන්න දරුවන්ට විශේෂයෙන්ම පාසල් ඉවත් වෙනකොට ඒ දරුවන්ට තිබිය යුතු සහතික ඒ වගේම මේ මෙඩල්ස් ආදී දේවල් ලබා ගැනීමට ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්න. ඒ වගේ ජාතික කණ්ඩායම් වලට සම්බන්ධ වීමට ජාත්‍යන්තර තරගාවලට සම්බන්ධ වෙන්න කොහොමද අවශ්‍ය මාර්ගය සකස් කරලා දෙන්නේ කියලා. ඉතින් අපි වාක්‍යයක් පාසල් සංගමයක් විදියට ඉතින් මේකදී මම තවත් විශේෂ නිවේදනයක් මතක් කරන්න ඕනේ. මේ අපි මේ වෙනකොටත් සාකච්ඡා කරමින් යනවා විධායක කමිටුව සහ අපේ පාසල් රග්බි සංගමයේ කතිකාවක් තිබෙනවා. අපි ඉදිරියට මේ උතුරු පළාත, උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාත් වලත් මේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා මොකද මේ ප්‍රදේශවල අපි දුටුවා බොහෝ දක්ෂ ළමයි ඉන්නවා. ඒ වගේම ක්‍රීඩා පුහුණුකරුවන් ඉන්නවා, භාරාචාර්යවරුන් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම හමුදා ශාස්ත්‍රයට සම්බන්ධ කණ්ඩායම් වල නිලධාරි මහතුරු ඉන්නවා. මේ අයගේ සහාය ලබාගෙන ඒ ප්‍රදේශවලත් මේ ක්‍රීඩාව ජනප්‍රිය කරන්න අපි උත්සාහයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලු කටයුතු කිරීමේදී පාසල් සංගමයක් විදිහට අපි තනිව නෙවෙයි මේ ගමන ආවේ. පාසල් විශාල ප්‍රමාණයක් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉදිරියට තවත් මේක පුළුල් මට්ටමින් කරගෙන යාම සඳහා විශේෂයෙන්ම අපිට පාසල් ශාස්ත්‍රයේ විදුහල්පතිවරුන්, භාරාචාර්යවරුන්, ඒ වගේ පුහුණුකරුවන්, ක්‍රීඩා පරිපාලකවරුන් අපිට අනගි සහායක් ලබා දෙනවා. ඒත් එක්කම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සිට ක්‍රීඩා අධ්‍යක්ෂතුමා ඇතුළු ඒ කණ්ඩායම විශාල වශයෙන් අපිට උනන්දුව සහාය ලබා දෙනවා මේ කටයුතු කරගෙන යාමට. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය මේ තරගාවලි කිසි දෙයක් අපිට පවත්වන්න ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබුණ නැත්තම්. ඉතින් මේ සියලු දේවල් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා පිළිබඳ ඒ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පූර්ණ සහාය අපිට ලබා දෙනවා. ඒ වගේම රග උපදේශක කමිටුව, ඒ වගේම රග සංගමයේ, ජාතික සංගමයේ, ඒ වගේම විශේෂයෙන් මේ සියලු කටයුතු කළමනාකරණය කරමින් අපි ඉදිරියට යනකොට මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආයතනය. ඉතින් ආයතනයේ අපිට මේ වගේ සංවර්ධන වැඩසටහන් ගැන කතා කර සැනින් ඔවුන්ගේ සම්පූර්ණ සහාය ලබා දීලා මේ ක්‍රීඩාව ජනගත කිරීම සඳහා විශාල අනගි සහායක් ඔවුන් ලබා දුන්නා. ඒ අයගේ සහාය ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අපි මේ සියලු දෙනාමත් එක්ක එකතු වෙලා තමයි මේ ක්‍රීඩාව අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන විනිසුරුවන විශාල ප්‍රමාණයක් වෙන ඔවුන් පූර්ණ සහාය ලබා දෙනවා මේ ක්‍රීඩාව ඉතාමත්ම හොඳින් තරගාවලියක් විදියට ජාත්‍යන්තර තලයට අපි ක්‍රීඩකයන් ඔසවා තැබීමට හොඳ විනිශ්චයක් ලබා දෙමින් ඒ වගේම දරුවන් දැනුවත් කරමින් විවිධ පාඨමාලා විවිධ දැනුවත් කිරීම වැඩසටහන් තියමින් තබමින් ඔවුන් දැනුවත් කරමින් අපි සමග බැඳලා ඉන්නවා. ඉතින් මේ සියලු කටයුතු වලදී මේ ක්‍රීඩාව සම්බන්ධ විශිෂ්ට දක්ෂතා තිබෙන විශාරද දක්ෂතා තිබෙන ඒ අයත් අපිත් සමග සම්බන්ධ වෙමින් අවශ්‍ය දැනුම අවබෝධය ලබා දෙමින් වැඩමුළුවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ සියලු දේවල් මම හිතන්නේ ක්‍රීඩාවේ යහපතට බලපෑවා. මේ සියලු දෙනාත් එක්ක එකතු වෙමින් තවත් අපිට සම්බන්ධ වුණු තවත් පාර්ශ්ව ගණනාවක් අපිත් එක්ක සම්බන්ධ වුණු ඒ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දෙනාගේම සහාය නොලබන්න අපිට මම හිතන්නේ මේ දරුවන්ට සාධාරණයක් ක්‍රීඩාව හරහා ඉෂ්ට කරන්න අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සියලු කටයුතු කළමනාකරණය කරමින් ඉදිරියට යන්න මට අනගි සහායක් පාසල් සංගමයේ ලේකම්තුමා, විධායක කමිටුවේ නියෝජ්‍ය සභාපති, උපසභාපති ඇතුළු ඒ සියලු විධායක සභිකයන් ලබා දෙනවා. ඉතින් හැම දෙයකදීම කණ්ඩායමක් විදිහට තමයි මේ ක්‍රීඩාවක් අපි අත් වශයෙන්ම හඳුන්වන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක් විදිහට දරුවන්ගේ ඉතාමත්ම දක්ෂතා හැකියාවන් ඉදිරියට අරගෙන දැන් මේ අය සමාජගත වුණාම ආයතනයට ගියත් මම හිතන්නේ හොඳ සේවයක් ලබා දීමට හැකියාව තිබෙනවා. මොකද කණ්ඩායමක් විදිහට තමයි වුන් වැඩ කරන්නේ. අපි රටක් විදිහට දියුණු කිරීමේදී අපි කණ්ඩායම් හැඟීම තියෙන්න ඕනේ. මම හිතන්නේ මේ රග ක්‍රීඩකයන් තුළ ඒ හැකියාව දක්ෂතාවය තියෙනවා. ඕනෑම තැනක ගියාම කැපී පෙනෙන සේවයක් කරන්න පුළුවන්. කිසිදු ආකාරයක
ආපස්සට නොයන ඉදිරියට යන ශක්තිය තිබෙන කණ්ඩායමක් විදිහට අපිට ජනගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ සියලු කටයුතු කරගෙන යාමදී ඒ නන්නයිරුන් සහාය ලබා දුන් සියලු දෙනාටම මම මේක අවස්ථාවක් කරගන්නවා. ස්තුතිය පුද කරනවා. ඔබතුමා එක වචනයක් කිව්වා ජනගත කිරීම කියලා. රග්බි ක්‍රීඩාව ජනගත කරන්න නම් අවශ්‍ය වෙන තවත් එක දෙයක් මට මතක් වෙනවා. විකාශය. තරඟ සජීව ලෙස විකාශය කිරීමේදී papare.com ලබා දුන් සහායත් මම අමතක කරන්න බෑ. ඉතින් ඒ ගැනත් අපි වචනයක් කිව්වොත් මම හිතන්නේ පිබිදීමක් තියෙනවා. මේ papare.com ආයතනයේ එහෙම නැත්නම් ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නය අපිත් එක්ක හැම වෙලාවකම බැඳිලා මේ කටයුතු තප්පරින් තප්පරේ කොහොමද මේ දරුවන්ට ඒ වගේ ප්‍රේක්ෂකයින්ට ඒ වගේම මේ ක්‍රීඩාව හා බැඳුණු සංස්කෘතියක් අපිට ඇත්ත වශයෙන්ම දැන් සකස් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව තුළ. ඉතින් ඒකේ පාර්ශ්වකාරයන් විදිහට හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩාවේ විශිෂ්ට ගුණාංග සමග හොඳ ක්‍රීඩකයන් බිහි කිරීමට. ඉතින් ඒකට මම හිතන්නේ papare.com ආයතනයෙන් අනගි සහායක් ලැබෙනවා. සෑම මොහොතක්ම ඉතාමත්ම ක්‍රමානුකූලව සජීවී විදිහට ප්‍රේක්ෂකයන් අතට යොමු කරලා මේක ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වෙලා ඒ තුලින් අර ක්‍රීඩාවේ තියෙන සුවිශේෂී ගුණාංග ගුණාත්මකතාවය වැඩි දියුණු කරලා කොහොමද මේ දරුවන් පෙළගස්සන්නේ අනාගත සමාජය ඉතාමත්ම සාර්ථකව යහපත්ව මේ ශ්‍රී ලංකාවට විවිධ ශේෂ්ත්‍ර වලින් ආර්ථික ශක්තිය ඒ වගේම අනිකුත් කායික සහ මානසික ශක්තිය දරුවන්ගේ ඇති කරලා කොහොමද මේ ක්‍රීඩාවක් තුළ රටක් සංවර්ධනය කරන්න කියන ඒ ගමනාන්තය දක්වා යන්න මේ ක්‍රීඩාවෙන් සුවිශේෂී හැකියාවක් ලබා දීමට ඒ ක්‍රීඩාවේ තියෙන සුවිශේෂ ගුණාංග මේ කැමරා කාචය හරහා ලබාගෙන ජනගත කරන්න ඕන විශාල සහායක් ලබා දෙනවා. මම ගැන විශේෂයෙන් මේ අවස්ථාවේදී උන්ට ස්තුතිවන්ත වෙනවා. විජිරාම් මැතිතුමනි ස්මාර්ට් දුරකථන වෙබ් අඩවි ඉන්ටර්නෙට් මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන දරුවොත් එක්ක අපි වැඩ කරන්නේ ඔබතුමන්ලා විශේෂයෙන්ම. ඉතින් ඒ ගැන වචනයක් කතා කළොත් ඔවුන්ව කොහොමද මේ ක්‍රීඩාවට බද්ධ කර ගැනීම මේ වගේ මේ සජීව විකාශයන් ලබා දීම මේ වගේම ඔබතුමන්ලගේ පැත්තෙන් මේ සිදුවෙච්ච මෙතුමන් සඳහන් කරා වගේ පාර්ශව ගණනාවක් එකතු කරගෙන මේ කරගෙන යන වැඩේ ගැන ඔබතුමන්ට අවසන් වශයෙන් මොනවද කියන්නේ? ඔව් මම දැක්ක කරුණක් තමයි විශේෂයෙන් දෙසැම්බර් මාසයේ පළාත් මට්ටමින් පැවති තරඟාවලිය මම හිතන්නේ papare.com ආයතනයේ මේ සජීව විකාශනයක් ආරම්භ කරා. අපි දැක්ක කරුණක් තමයි මේ දරුවන්ට ඒ තුලින් දරුවන්ගේ දක්ෂතා හඳුනා ගැනීම මේ වගේ මේ ක්‍රීඩාව ජනප්‍රිය කරන්න මහඟු පිටුවහලක් වුණා. අපි බලාපොරොත්තු වෙනවා එවැනි කටයුතු මගින් මේ ක්‍රීඩාව තවතර ජනප්‍රිය කළා මේ ලබා දෙන සහයෝගය ඒ දරුවන් ක්‍රීඩාව තවදුරටත් මේ පාසල් මට්ටමින් ජනප්‍රිය තලයකට ගෙනල්ලා ලංකාවේ පාසල් අතර මේ ක්‍රීඩාව තව ව්‍යාප්ත කළා ජාතික මට්ටමට මේ දරුවන් ගෙනීමට විශේෂයෙන් මේ සජීවී විකාශනයන් ඉතාම වැදගත් වෙනවා. ඒ දරුවන් තමන් ක්‍රීඩා කරන විලාසය දැක බලා ගන්න විශේෂයෙන් නිවසල සිටින තමන්ගේ දෙමව්පියන්ට ඒ නෑදෑ හිත මට්ටමින්ද තමන්ගේ දක්ෂතා විදහා දක්වන්නේ අවස්ථාවක් කරගන්න අපි බෙහෙවින් විශ්වාසන්ත යුතුයි මෙවැනි අවස්ථාවන් දරුවන්ට ලබා දීම සම්බන්ධව. ඔව් ඉතාමත් වැදගත් සාකච්ඡාවක් බවට පත් වුණා මේ සාකච්ඡාව. ඔබට තිබුණු ලොකු ප්‍රශ්න කිහිපයක්ම මෙතුමන්ලා විසින් විසඳුවා කියලා අපිට කියන්න පුළුවන්. අපි දිගු කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ තරඟාවලිය කොහොමද පැවැත්වෙන්නේ, පාසල් තරඟාවලිය පැවැත්වෙනවද, පාසල් රග්බි අනාගතයේ මොන වගේ වෙයිද, එහි අභිවෘද්ධිය මොන වගේද කියන කාරණා දිහා. ඉතින් අද පාසල් රග්බි සංගමයේ සභාපතිතුමා බී අබේරත්න මැතිතුමා ඒ වගේම ලේකම්තුමා නිරෝධ විජේරාම මැතිතුමා ඔබේ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු ලබා දුන්නා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඔබ දෙපළටම අද වැඩසටහනට සම්බන්ධ වුණාට රාජකාරී රසක් තියෙද්දි මේ වෙලාව වෙන් කරගත්තේ ඔබව දැනුවත් කරන්න. ඉතින් ස්තුතියි. ඔව්. ඉතින් අද රග්බි ක්‍රීඩාව ගැන අපි කතා කළේ, පාසල් රග්බි ක්‍රීඩාව ගැන කතා කළේ. පාසල් රග්බි සංගමයේ සභාපතිතුමන් සහ ලේකම්තුමන් සමගින් මේ වගේ තවත් ක්‍රීඩාව සම්බන්ධව ඔබව දැනුවත් කරන වැඩසටහනකුත් අරගෙන යලිත් එන පොරොන්දුවෙන් එන බලාපොරොත්තුවෙන් සමුගන්න ඔබට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමි. මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩාලෝකයේ උණුසුම එසනින් ඔබ වෙතට The Papare Sports News Alerts. පරක් වෙලා පරාද වෙන්න එපා. අදම රෙජිස්ටර් වෙන්න. ස්පෝර්ට්ස් කියලා ටයිප් කරලා 670ට එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.